හොඳයි දූපතේ අද අපි සාකච්ඡා කරන්නේ 2011 වර්ෂයේ ශිෂ්‍යත්ව විභාගයට ලබා දුන් ප්‍රශ්න පත්‍රයේ පළවෙනි පත්‍රය තමයි සාකච්ඡා කරන්නේ. ඒකේ දීලා තියෙන උපදේශ ලියතු උපදේශ අනුව ඊට පහලින් ඇති ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න තියෙනවා. යටින් ඉරක් අඳින්න තමයි තියෙන්නේ. හොඳයි අපි බලමු. පළවෙනි ප්‍රශ්නේ සිට ප්‍රශ්න 40ක් තියෙනවා. පළවෙනි ප්‍රශ්නේ සිට 40 වෙනි ප්‍රශ්නේ දක්වා කොහොමද මේ පිළිතුරු සපයන්නේ කියලා හොඳින් තේරුම් ගමු. හොඳයි. පළවෙනි ප්‍රශ්නේ දැනුම විනෝදේ. දැන් මෙතන ඔර්ලෝසුවක් තියෙන්නේ. එතකොට අපිට අතොර්ලෝසුවෙන් දැනුම විනෝදය ගන්න බෑනේ. එතකොට බයිසිකලෙන් දැනුම විනෝදය ගන්න බෑ. මෙතන රූප වාහනයක් තියෙනවා. එහෙනම් මේකේ වඩාත්ම ගැළපෙන රූපය තමයි දැනුමයි විනෝදය ගන්න පුළුවන් රූප වාහනය. එහෙනම් අපි රූප වාහනේ ඉතින් අපි දක්වන්නේ. ඊළඟට ආලෝකයේ උණුසුම. ඕගලන්ට වඩා පැහැදිලි ආලෝකයේ උණුසුමයි ලබා දෙන්නේ පිටිපන්දමෙන් නේද? ආලෝකයක් දෙනවා උණුසුමක් දෙනවා. එතකොට විදුලි අයන් එකෙන් සහ ටෝච් එකෙන් අපිට ආලෝකයේ උණුසුම ලබා ගන්න බැහැ. එහෙනම් වඩාත්ම ගැළපෙන පිළිතුර වෙන්නේ පළවෙනි උත්තරේ. හොඳයි අපි බලමු ඊළඟ ප්‍රශ්න මොනවද කියලා. සම්බන්ධතා අඩුවෙන්ම පෙන්වන රූපයෝගලයේ ඇති කොටුව තෝරන්න කියලා තියෙනවා. තුන්වෙනි එක. මේටි වඩා මේ මෙතන තියෙන්නේ ජලයේ යන වාහන. එතකොට නැව තියෙනවා බෝට්ටු තියෙනවා. එතකොට සම්බන්ධතාවයක් තියෙනවා. මෙතන චිමිනි ලාම්පුවක් තියෙනවා මේස ලාම්පුවකුත් තියෙනවා. එතකොට ඒකේ සම්බන්ධතාවයක් තියෙන දෙකේම ආලෝකය නිකුත් කරන්නේ. ඒ වගේම මෙතන සම්බන්ධතාවය අඩුවෙන්ම තියෙන්නේ එහෙනම් තුන්වෙනි පිළිතුරේ කප්පයකුයි තොප්පියකුයි. ඒකම හතරවෙනි ප්‍රශ්නෙත් බලමු. තියෙනවා වතුර වීදුරුවක් සහ යෝගුවක්. සම්බන්ධතාවයක් තියෙනවා. ඒ වගේම කණ්ණාඩි දෙකකුයි කණ්ණාඩි කුට්ටමකුයි මේ වයලින් එකේ තියෙනවා. සම්බන්ධතාවය අඩුයිනේ. එහෙනම් මේක තමයි පිළිතුර වෙන්නේ. ඊළඟ එකේ සම්බන්ධතාවය තියෙන උදැල්ල සහ මුල්ලු. එහෙනම් මේ ප්‍රශ්න හතර නම් ඉතාමත් ලේසි ප්‍රශ්න හතරක් ලැබිලා තියෙන්නේ. අපි බලමු ඊළඟ ගැටලු කොහොමද තියෙන්නේ කියලා. දී ඇති කවිය ඇසුරෙන් පිළිතුරු සපයන්න. කුරුළු ගීත නද පැතිරෙන ගත සනසන මදනලයෙන් සුවඳ හමන මන්සු පිපෙන අලියොම අසිරිය බලන්න. කුරුළු ගීත නද පැතිරෙන කුරුළන්ගේ ගීත නාදයේ පැතිරෙන ගත සනසන මදනලයෙන් ශරීරයේ සනසන නේ මදනල නල කියලා කියන්නේ මෙතන සුළඟ සුවඳ හමන මල් පිපෙන සුවඳ හමන මල් පිපෙනවා. අලියම අසිරිය බලන්න. අලියමක අසිරිය බලන්න කියලා අපිට ආරාධනා කරනවා. බලමන්. කවියේ දැක්වෙන උදේ හමන සුළඟ. කවියේ දැක්වෙන උදේ හමන සුළඟ. එතකොට මොකද්ද වෙන්නේ බලන්න. කුරුළු ගීත නද පතුරවයි. නෑ නේද? නේද? ශරීරයේ සනහාලන බවයි නේද? ගත සනසන මදනලය. ඒ කියන්නේ ශරීරයේ සනහාන බව. එහෙනම් අපි වඩාත්ම නිවැරදි පිළිතුර වෙන්නේ දෙවෙනි පිළිතුර. අලුයම සිදුවන නමුත් කවියේ සඳහන්ව නැති දෙයකි. මොනවද? බලමු කුරුළු ගීත නද. ගත සනසන සුවඳ හමන. අලුයම අසිරිය බලන් මැන. එතකොට මේ අලුයම සිදුවන ක්‍රියාකාරකම් තුනක් අපිට දීලා තියෙනවා. බලන්නේ ඒ තුන නැතුව වෙනත් දෙයක්. බලමු. සිසිල් මත සුළං හැමීම. ඒකේ මේ කවිය කියවෙනවනේ. සුවඳවත් මල් පිපීම. ඒකත් කවිය කියවෙනවා. සුවඳ හමන මල් පිපෙන ආලෝකයේ සෙමින් පැතිරෙන. ඒක කවිය කියන්නේ නෑ. එහෙනම් කවියේ සඳහන්ව නැති දෙයක්. එහෙනම් මේක වඩාත්ම නියුත් පිළිතුර තුන්වෙනි පිළිතුර.
හොඳයි අපි 7 වෙනි ප්‍රශ්නය බලමු. ජයග්‍රහණයට ඔව් හිස්තැන්ට ගැලපෙන වචනය අයත් පිළිතුරු තෝරන්න කියලා තියෙනවා. ජයග්‍රහණය සතුටට පත් නරඹන්නෝ අත්පුඩි ගසන්න වූව. හොඳයි. ඕන කෙනෙකුට මේකේ තේරෙනවා අපිට වඩාත්ම සුදුසු පිළිතුර පළවෙනි පිළිතුර බව නේද? දැන් වෙහෙසටපත් ජයග්‍රහණයෙන් වෙහෙසටපත් වූ අත්පුඩි ගසන්න වූව කියලා අපි කියන්නේ නැහැ. ජයග්‍රහණයෙන් පීතියටපත් වූ කඳුළු සලන්න වූ කියලා කියන්නේ නැහැ. එහෙනම් ජයග්‍රහණයෙන් සතුටටපත් නරඹන්නෝ අත්පුඩි ගසන්න වූව. හොඳයි අපි 8 වෙනි ප්‍රශ්නේ බලමු. උපමාවේ ගැළපෙන අවස්ථාව දැක්වෙන පිළිතුර තෝරන්න කියලා. උපමාවට ගැළපෙන අවස්ථාව දැක්වෙන පිළිතුර. ඇවිලෙන ගින්නට පිදුරු දමන්නක් මේ. මොකක්ද මේ? ඇවිලෙන ගින්නට පිදුරු. තිබෙන කරදර වැඩි කිරීමට ක්‍රියා කරනවා නේද? තවත් ක්‍රියා කරනවා. එතකොට කරදර මේ දැන් පළවෙනි උත්තරේ බලමු කරදර අවසන් කිරීමට උදව් කිරීම. ඒක වෙන්නේ නැහැ ඇවිලෙන ගින්නට පිදුරු දැම්මම. තිබෙන කරදර වැඩි කිරීමට ක්‍රියා කරනවා නේද? එහෙනම් මේ වඩාත්ම පිළිතුර වෙන්නේ නිවැරදි පිළිතුර තිබෙන කරදර වැඩි කිරීමට ක්‍රියා කිරීම. දුප්පත් අයට මිල මුදලින් ආධාර කිරීම. මේක වෙන්නේ නැහැ. අහසට ඉනිමන් බඳින්නාක් මේ. අහසට ඉනිමන් දැන් අහසට ඉනිමන් බඳින්න මේ කරන්න පුළුවන් වැඩක්ද? කළ නොහැක්කක් නේ. එහෙනම් බලමු පිළිතුරු මොනවද දීලා තියෙන්නේ. කළ නොහැකි දෙයක් කිරීමට උත්සාහ කිරීම. ඒක හරිනේ. දැන් අහසට ඉනිමන් බඳින්නාක් මේ. කළ නොහැකි දෙයක් කිරීමට උත්සාහ කිරීම. අපි ඉතුරු ඒවත් හිතානන්දුවෙන් ධෛර්යයෙන් කටයුතු යුතුව ක්‍රියා කිරීම. ලොකු වැඩක් කිරීමට පටන් ගන්න. එහෙනම් වඩා නිවැරදි පිළිතුර වෙන්නේ මොකද්ද? කල නොහැකි දෙයක් කිරීමට උත්සාහ කිරීම. අහසට ඉනිමන් මනින්න පුළුවන්ද කාටවත්? ඒක නිසා කරන්න බැරි දෙයක් කිරීමට උත්සාහ කිරීම තමයි මේකේ අදහස වෙන්නේ. හොඳයි අපි 10 වෙනි ප්‍රශ්නෙට අවධානය යොමු කරමු. මුලින් දී ඇති රූප සම්බන්ධ කළ විට ලැබෙන රූපය තෝරන්න කියලා තියෙනවා. හොඳට බලන්න. දැන් මේ රූප සටහන් මේ හිස්තැන් වලට එන දැන් මේ කොටු මේ හතර මෙතනට සම්බන්ධ කරලා අඳින්න ඕනේ. මේ විදිහට සම්බන්ධ කරන්න ඕනේ. සම්බන්ධ කරලා අඳින්න ඕනේ. පහලට ওই විදිහට මුලින්ම අඳින්න ඕනේ. දැන් මෙතනට බලන්න. මෙතනට අපි දැම්මොත් එහෙම මේ තියෙන විදිහටම දැම්මොත් එහෙම බලන්නකෝ. එවැනි රූපයක් තියනවාද කියලා බෝලයක් දානවා මෙතන නේද? මේ වෘත්තයක්. දානවා මෙතන දානවා අපි මලක්. මලක් දාලා දැන් ওই විදිහට දැම්මොත් එහෙම මලක් දාලා බලමු කොහොමද? පුළුවන්ද? දැන් මේ වගේ රූප සටහනක් තියනවාද? මේ බලන්න. මේ සමචතුරස්‍ර දෙක මේ වෘත්තයේ දෙපැත්තේ. එහෙම රූප ස්ථානක් මේ දින එකක් තියෙනවානේ සමචතුරස්‍ර ඔන්න දෙපැත්තේ තියෙනවා. අනිත් රූප සටහන් පළවෙනි රූප සටහනක් නැහැ තුන්වෙනි රූප සටහනක් නැහැ. හැබැයි මල දැන් මැදට ඇවිල්ලා තියෙනවා. මල මැදට ඇවිල්ලා තියෙනවා. බලමු මොකද්ද වෙන්නේ කියලා. මල මැද. දැන් මේ පළවෙනි රූප සටහන කොහෙත්ම ගැලපෙන්නේ. සමචතුරස්‍ර දෙක මේ වෘත්තයේ දෙපස තියෙන්නේ. දැන් මේ කෙරෙන්නේ උඩයි යටයි. එතකොට පළවෙනි රූප සටහන එහෙනම් අපි බලමු මේක නිවැරදි කරලා අපි මාරු කරලා අඳින්න බලන්න. ඉක්මනින්ම මාරු කරලා තියෙනවා. එතකොට මෙතනත් එහෙම. මෙතනට අපි දාමු මල. මෙතනට මල. මෙතන මල දාලා මෙතනට දාමු වෘත්තේ. දැන් බලන්න. එහෙනම් එනේ වෘත්ත දෙක දෙපැත්තේ මල මැද සමචතුරස්‍ර දෙක දෙපැත්තේ. එහෙනම් වඩාත්ම නිවැරදි පිළිතුර රූප සටහන දුරකටලා මෙතන අඳ ගන්නවා. රූප සටහන අඳින්න ඕන අනිවාර්යෙන්
රූප සටහන ඇඳලා බලන්න ඕන නිවැරදි රූපේ කුමක්ද කියලා. දැන් මේ 11 වෙනි ප්‍රශ්න. 11 මේ ප්‍රශ්න පත්‍රයේ මෙහෙම මම ප්‍රශ්න පත්‍රයේ. එතකොට දැන් මෙතන එන්නේ මේ ත්‍රිකෝණය. ඉරි තියෙන ත්‍රිකෝණය. ඉරි වලින් තමයි පාට කරලා තියෙන්නේ. මේ ත්‍රිකෝණය පාට කරලා තියෙන්නේ තිත් වලින්. දැන් අපි මේ රූප සටහන මේ මත අඳිනවා. අඳහම මේ විදිහට එන්න ඕනේ. නේ. විදිහට ඇවිල්ලා කොහොම එන්න ඕනේ. දැන් මේක තියෙන්න ඕනේ තිත් වලින්. එතකොට මෙන්න තිත් වලින් එන්න ඕනේ. මේවා තිත් වලින් එන්න ඕනේ. තිත් වලින් එන්න ඕනේ. දැන් බලන්න මේකේ පළවෙනි රූප සටහන කොහෙත්ම ගැලපෙන්නේ නැහැ. දැන් මේ කියන විදිහට නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ. පේනවා ඇති දැන්. මෙතන ඉරි වලින් තියෙනවා. දැන් මේකේ ඉරි වලින් නැහැ. මේ ඉරි වලින් ඇවිල්ලා තියෙනවා. පළවෙනි රූප සටහන ගැලපෙන්නේ නැහැ කියලා පැහැදිලි. හැබැයි දෙවෙනි රූප සටහනයි තුන්වෙනි රූප සටහනයි ඒ විදිහට ඇවිල්ලා තියෙනවා. හරි. දැන් මේ දෙකෙන් කෝක දෙක නිවැරදිද කියලා තෝරන්න ඕන. දැන් මේ තියෙන වෘත්ත දෙකක් තියෙනවා නේද? මේ වෘත්ත දෙක එකක් විශාල වෘත්තය කළු පාටෙන් නේද? පාට වෙලා තියෙන මේ මැද තියෙන වෘත්තය සුදු පාටින් තියෙනවා. එහෙනම් වඩාත්ම ගැලපෙන පිළිතුර ඕගලන්ට පේනවා තුන්වෙනි පිළිතුර. වඩාත්ම ගැලපෙන තුන්වෙනි පිළිතුර. ඒ වගේම දැන් රූපේ සම්පූර්ණ කිරීමට අවශ්‍ය කොටස් තෝරන්න කියලා වෙලා තියෙනවා. දැන් මේ රූපේ මෙතන අඳින්න ඕනේ. මෙතන ලස්සන්ට මේ විදිහටම අඳින්න ඕනේ. එතකොට තමයි හොයා ගන්න පුළුවන් වෙන්නේ. දැන් මේ විදිහටම සම්පූර්ණ කරන්න ඕනේ රූපේ. එතකොට මෙතන විදිහට මොම ඇවිල්ලා මෙතනින් ඔහොම විදිහට එන්න ඕනේ. එතකොට මෙතනින් පහලට මේ ඔන්නෝම විදිහට එන්න ඕනේ. දැන් බලන්න ඔය රූප සටහන තියෙන්නේ කොහෙද කියලා. ඔය රූපේ වඩාත්ම ගැලපෙන්නේ. දැන් අපි සම්පූර්ණ කරලා බැලුවම අපිට වඩා වැහැදිලි. මේ රූප සටහන තියෙන්නේ බලන්න පළවෙනි පිළිතුර අපි තියන්නේ කොහොම විදියට දෙවෙනි පිළිතුර බලන්න හරිද කියලා. දෙවෙනි පිළිතුර තියෙන්නේ වම් පැත්තට අදාළව. දැන් මේකේ දකුණු පැත්ත මේ තීරයෙන් දකුණු පැත්ත කොටස තියෙනවා වම් පැත්ත කොටස තියෙනවා. දැන් මේ දෙවෙනි රූප සටහන පෙන්නන්නේ වම් පැත්ත කොටස. එහෙනම් ඒක අදාළ වෙන්නේ නැහැ. ඒ වගේම තුන්වෙනි රූප සටහන පෙන්නනවා මේ ඔක්කොම උඩ කොටස ඔක්කොම හරි. නමුත් මේකේ මෙන්න මෙතන ඉඳන් මෙන්න මේ කොටස නෑ නේද? මෙන්න මේ කොටස. එහෙනම් මේකේ මෙතනින් කොටසක් අඩුයි. වෙන්න ඔන්න ඔය කොටස අඩුයි. එහෙනම් ඒක හරියන්නේ නැහැ. එහෙනම් වඩාත්ම නිවැරදි පිළිතුර එන්නේ පළවෙනි පිළිතුර. වඩාත්ම නිවැරදි පිළිතුර පළවෙනි පිළිතුර. හොඳයි පුතේ අපි 13 වෙනි ප්‍රශ්නෙටත් යන්. හොඳයි මේකත් ඒ විදිහටම ඔයගොල්ලෝ යා කරගන්න. මේ විදිහටම අඩි රූල තියලා යා කරලා ගන්න. යා කරගන්න අඩි රූල තියලා යා කරගන්න නේ. මම නම් මෙහෙම යා කරගන්න බලනවා. ওই විදිහට ඔයගොල්ලෝ අඩි රූල තියලා මේ විදිහට යා කරගන්න උත්සාහ කරන්න. ඔයගලන්ට පුළුවන් අඩි රූල තියලා යා කරගන්න. මට යක් අපහසුයි මේ විදිහට. දැන් මේකේ ඉරි ටික මේ විදිහට එන්නේ. මේ පැත්තේ මහාතා එවෙන්නේ. මේ පේනවා ඇති දැන් ඕගොල්ලන්ට යම්කිසි දල අදහසක් ගන්න පුළුවන්. හොඳයි පළවෙනි රූප සටහන බලන්න. පළවෙනි රූප සටහනට අනුව මේක එන්නේ නැහැ. දැන් මේ කෙටි පැත්තේ මේකේ පැත්ත මාරු වෙලා තියෙන්නේ නේ. පැති මාරු කරලා තියෙන්නේ.
එතකොට පළවෙනි රූප සටහනේ එන්නේ නැහැ. දෙවෙනි රූප සටහන බලන්න. දෙවෙනි රූප සටහන එන්නේත් නැහැ. දෙවෙනි රූප සටහනේ මෙන්න මේ ඉරි දෙක ඒ දෙක හරි. නමුත් අනිත් යුගලේ වැරදි. තිරස් යුගලේ වැරදි. තුන්වෙනි රූප සටහන තිරස් යුගලයක් හරි සිරස් යුගලයක් හරි. තිරස් යුගලයි සිරස් යුගලයි දෙකම හරි. දෙකම හරිනේ. පළවෙනි රූප සටහන බලමු අපි තව පොඩ්ඩක්. පළවෙනි රූප සටහන බැලුවොත් එහෙම අපි අනිත් පැත්තට හැරවුවොත් එහෙම. ඔව්. මේක අනිත් පැත්තට හැරවුවොත් එහෙම මේකෙත් තියෙන්නේ මේකම තමයි. මේ උඩ මේ සිරස් ඉරි දෙක වැරදි. එහෙනම් වඩාත්ම නිවැරදි පිළිතුර තුන්වෙනි පිළිතුර. තුන්වෙනි පිළිතුර තමයි වඩාත්ම නිවැරදි පිළිතුර වෙන්නේ. අපි 14 වෙනි ප්‍රශ්නෙත් බලමු. දැන් ඔයගොල්ලන්ට පේනවා 14 වෙනි ප්‍රශ්නේ මේ වෘතයයි නේද? කතිරේ. කතිරේ කියන්නේ මේක මේ සලකුණු කුරුසලක් සලකුණක් තියෙන්නේ. එතකොට මේ දෙකම එකතු වෙලා මේ වගේ රූප සටහනක් හමු වෙලා තියෙනවා. දැන් මේකෙත් එහෙමයි. මේ ත්‍රිකෝණයයි මේ සලකුණයි එකතු වෙලා මේ විදිහේ රූප සටහනක් හමු වෙනවා. දැන් මේකෙත් අපි අඳින්න. දැන් මෙතන අඳගන්න. මෙතන පහලට ඕම අඳගන්න. එතනින්ද පළවෙනි රූප සටහනට ඕම පහලට අඳගන්න. හරි. මේකෙත් අඳින්න මේ පැත්තට. එතකොට රූප සටහන ඔයගොල්ලන්ට ලබා ගන්න පුළුවන්. උතනට අඳින්න. ඔන්න දැන් ඒක දෙක හරියි. දැන් මේ දෙක සම්බන්ධ වෙනවා. මේක මෙතන ඉඳන් මෙතන පුතේ මට පොඩ්ඩක් අමාරුයි ඔය විදිහට මෙතනත් අඳින්න ඕනේ. කොහොම එන්නේ. එතකොට මෙතන මෙන්න මෙතනට සම්බන්ධ කරන්න ඕනේ. සම්බන්ධ වෙනවා. එතකොට වඩාත්ම නිවැරදි පිළිතුර වෙන්නේ කොහොමද? පළවෙනි රූප සටහන තමයි වඩාත්ම නිවැරදි පිළිතුර දෙන්නේ. අපි 15 වෙනි ගැටලුවටත් යන්න. බලමු මේකෙත් අපිට තියෙන්නේ දැන් මේ විශාල වෘතයයි කුඩා වෘතයයි එකතු වෙලා තමයි මේක හැදිලා තියෙන්නේ. සමචතුරස්‍රයයි මේ තියෙන වෘතයක් කළු පාටින් පොඩි වෘතයක්. මේ දෙකම එකතු වෙලා තමයි මේ රූප සටහන හැදෙන්නේ. දැන් අපිට තියෙන්නේ මේ රූප සටහන හැදිච්ච රූප සටහන දීලා තියෙනවා. මෙතනට ආවේ මොකක්ද කියලා හොයාගන්න. දැන් ඕගොල්ලෝ බලන්න මොකක්ද මේකට කියලා තියෙන්නේ. මෙන්න මේ වෘත දෙක තියෙනවනේ කොහොමද? මේ දෙක තියෙනවනේ. ඒ දෙක ඇරුණාට පස්සේ මෙතන තියෙන්නේ සමචතුරස්‍රය ඇතුලේ වෘතයක් තියෙන්නේ. සමචතුරස්‍රය ඇතුලේ වෘතය තියෙන්නේ. දැන් පළවෙනි එක තියෙන වෘතය ඇතුලේ සමචතුරස්‍රය. එහෙනම් ඒක වැරදි. එහෙනම් දෙවෙනි එක තමයි සමචතුරස්‍රය ඇතුලේ වෘතයක් තියෙන වඩා නිවර්ති පිළිතුර වෙන්නේ දෙවෙනි පිළිතුර. සමචතුරස්‍රය ඇතුලේ වෘතය තියෙන්නේ. අපි 16 වෙනි ප්‍රශ්නෙත් බලමු. දී ඇති උපදේශ අනුව නිවර්ති පිළිතුර තෝරන්න. පුරසඳ පායා තිබූ දිනයක පසු වෙන සති දෙක තුල දින 4කදී රාත්‍රී ආසේ සඳ දිසුවා අයුරු පහත රූපවල දැක්වේ. දැන් පුරසඳ පායලා ඊට පස්සේ පායා තිබූ දිනකට පසුව හරි දිනකට පසුව එන සති දෙක තුල තමයි මේ නිරීක්ෂණය කරලා තියෙන්නේ. හොඳයි. දැන් පායලා ක්‍රමක්‍රමෙන් පුරසඳ පායුවාම පූර්ණ චන්ද්‍රග්‍රහණ පූර්ණ සඳ දක්නට ලැබෙනවනේ සම්පූර්ණ සඳක්. එතකොට වෘත්තාකාරව දක්නට ලැබෙන්නේ. දැන් මේ වෘත්තාකාර ක්‍රමයෙන් මොකක් වෙනවද? අඩු වීගෙන යනවා. මෙන්න එන මුලම අවස්ථාව D ඊට පස්සේ A නේද? ඊළඟට අපිට ගන්න දක්න පුළුවන් මේ B C තමයි අවසාන අවස්ථාව. එතන හොඳයි. එහෙනම් පළවෙනි අවස්ථාව වෙන්න ඕනේ D A B C. මේ විදිහට මුලින්ම තීරණය. ඊට පස්සේ තමයි පිළිතුරු තෝරන්න. බලන්න. D A B C. එහෙනම් වඩා නිවැරදි පිළිතුර වෙන්නේ මේ පිළිතුර. අනිත් පිළිතුරු දිහා බලන්නවත් අවශ්‍යතාවයක් නැහැ. අපිට වෙලා පුළුවන් තරම් වෙලා ඉතුරු කරගන්න ඕනේ. මේ වගේ ලේසි ප්‍රශ්න කරලා ටිකක් වෙලා යන ගැටලු තියෙනවා. එතකොට ඒ ගැටලු වලට
ගණිත ගැටලු තියෙනවා. ගණිත ගැටලු වලට මුහුණ දෙන්න වෙලා විතරු කරගන්න. දැන් මම 16 වෙනි ප්‍රශ්නට වෙනකම්ම කිසිම ආයාසකින් තොරව හැදුවා නේද? 16 වෙනි ප්‍රශ්නේ. එතකොට 17 වෙනි ප්‍රශ්නේ. 17 වෙනි ප්‍රශ්නේ. රූප රටාවේ හිස් කොටුවට ගැලපෙන රූපය තෝරන්න. හිස් කොටුවට ගැලපෙන රූපය තෝරන්න. බලන්න ඒක. මේ පළවෙනි රූපේ මුකුත් නැහැ. හිස්. ඊට පස්සේ 1 2 3. දෙවෙනි එක පටන් කරන් තියෙන්නේ දැන් මේ මුල් රූපේ දෙවෙනියට පටන් ගත්ත එකකින් තමයි දෙවෙනි රූප සටහනේ පළවෙනි රූපේ වෙලා තියෙන්නේ. එතකොට මෙතන 1 2 3 4. මෙතන 2 3 4 5. එහෙනම් දැන් මෙතන පටන් ගන්න ඕනේ 3 4 5 නේද? 3 4 5 6. එහෙනම් 4 5 6 නෙමෙයි පටන් ගන්න. දැන් මෙතනින් තමයි පටන් ගන්න. එතකොට 3 4 5 6. දෙවෙනි පිළිතුර තමයි වඩාත්ම ඉවරති පිළිතුර වෙන්නේ. 18 වෙනි ප්‍රශ්නේ බලමු. රූපයේ පෙන්වන පරිදි දෙකලවර නැවත එකතු කිරීමෙන් එකතු වනසේ කම්බියක් නැවීමෙන් ලබාගත හැකි හැඩය කුමක්ද? දැන් මේක හොඳට බලන්න. දැන් පළවෙනි 18 වෙනි ප්‍රශ්නේ හොඳින් බලන්න. රූපයේ පෙන්වන පරිදි දෙකලවර නැවත එකතු වනසේ කම්බියක් නැවීමෙන් ලැබිය හැකි හැඩය කුමක්ද කියලා අහනවා. එතකොට මේකේ තියෙන්නේ මේ විදිහට තියෙන්නේ සරල රේඛාවක් තියෙන්නේ නේද? එතකොට මේ කම්බිය. එතකොට කම්බිය මේ දෙපස මම ওই විදිහට ඇඳ ගන්නවා. දැන් මේකේ පළවෙනි කොටස දිගයි. දිගයි. ඊට පස්සේ කොටයි. ආපහු දිගයි. මේකට සමාන කොටසක් තමයි තියෙන්නේ. දිගයි ආපහු මේකට සමාන කොටසක් තමයි කොටයි. දැන් ඔයාලට පේනවා ඇති දිගයි කොටයි දිගයි ආපහු කොටයි. එතකොට අපි නැවුවොත් මේ විදිහට නැවුවොත් මේ කොටස නැවුවොත් මෙතනින් නැවුවොත් දැන් අපිට ලැබෙන රූපේ මෙන්න මේ විදිහේ රූපයක් නේ. ඕන්න. පළවෙනි ටික මෙන්න මේ විදිහට දික් වෙනවා. එතකොට මෙතනින් නැවුවොත් එහෙම ආපහු මොකද වෙන්නේ? මෙතනින් නැවුවොත් මේ ටික ඇකිලිලා මෙන්න මේ උඩට දික් වෙනවා. දැන් ආපහු මේ තුන්වෙනි තැනින් මේ පළවෙනි තැනින් නැවුවා මේ මෙතන. මේ දෙවෙනි තැනින් නැවුවා මේ තුන්වෙනි තැනින් මේ මෙතනින් නැවනවා. මේ හරිය. නැව්වේ ගාම මොකද වෙන්නේ? මේ කොටස මෙහෙට දික් වෙනවා. එහෙනම් ලැබෙන රූපේ පැහැදිලි මොකක්ද කියලා. දැන් නැත්තම් අපිට බලන්න පුළුවන් මේ දිගයි කොටයි දිගයි කොටයි. දැන් අනිත් රූප සටහන බලුවොත් තේරෙන්නේ. දැන් මේකේ තියෙන්නේ මෙන්න මේ හැඩයක් තියෙනවා. ඔන්නෝම ඇවිල්ලා තියෙනවා. දැන් මේ පැත්තේ දිගයි. මේ පැත්තේ කොටයි නේ. මේකත් කොටයි. දැන් මේක දිගයි. දැන් දිගයි කොටයි කොටයි දිගයි. එහෙනම් වඩාත්ම නිවැරදි පිළිතුර වෙන්නේ මේකේ ඉන්නේ නැහැ නේ. දැන් මේක හරි. මේක වෙන්නේ. දැන් ඊළඟ එකත් බලමු. ඊළඟ එකේ තියෙන්නේ මේ විදිහට. මෙහෙම ඇවිල්ලා උඩට ගිහිල්ලා කොහොම ගිහලා වෙන්නේ? ඔයාලට පේනවනේ. මෙතන කොටයිනේ. කොටයි දිගයි. මෙතනත් දිගයි. මේක කොටයි. එහෙනම් ඒක ගැලපෙන්නේ නැහැ. එහෙනම් වඩා නිවැරදි පිළිතුර වෙන්නේ වඩාත්ම නිවැරදි පිළිතුර පළවෙනි උත්තරේ පිළිතුර. අපිට මේ විදිහට දක්වන්න ඉන්න පුළුවන්. හොඳයි අපි ඊළඟ ප්‍රශ්නෙට යන් 19 වෙනි ප්‍රශ්නේ. 19 වෙනි ප්‍රශ්නේ. කඩිරි මගින් දක්වා ඇති රූප අතරින් දිගින් අඩුම මාර්ගය කුමක්ද කියලා දෙන්න. දැන් අපි ගයින්න පටන් ගමු මෙතන ඉඳන්. මෙතන ඉඳන් ගයින්න පටන් ගමු. මේ බලන්න. 1යි මෙතනින් පටන් ගන්න. 1යි 2යි. දැන් මම මේ ඉරි ගහන මේ 1යි. මෙතන 2. මෙතන 3. හරි?
මෙතන 3. මෙතන 4. මේ 5 6 7 මෙතන 8. එහෙනම් මෙතන කීයක් කියනවද? 8ක් තියෙනවා. එහෙනම් එතන 8යි. අපි සටහන් දාගමු 8යි කියලා. දැන් මෙතන බලමුකෝ. 1යි 2යි නේ 3යි 4යි 5යි 6යි 7යි. එහෙනම් මේ මෙතන කොටස් 7ක් පසු කර යන්න ඕනේ. දැන් මෙතන බලමුකෝ. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි දැන් මෙතනත් එහෙනම් 8ක් එනවා. එහෙනම් වඩා නිවැරදි පිළිතුර වෙන්නේ දෙවෙනි පිළිතුර. වඩා නිවැරදි පිළිතුර දෙවෙනි පිළිතුර. දැන් කියනවා දෙවෙනි ගාන කියනවා ගණකයක් නිර්මාණය කිරීමට හැකි රූපය තෝරන්න කියලා තියෙනවා. ගණකයක් නිර්මාණය කරන්න පුළුවන් රූපය තෝරන්න. හොඳයි බලන්න හොඳට බලන්න. ගණකයක් නිර්මාණය කරන්න පුළුවන් රූපය තෝරන්න කියලා තියෙනවා. එතකොට දැන් මේකේ ගණකයක් අපිට මේ ආකාරයෙන් දිස් වෙන්නේ. මේ වගේ ගණකයක් අඳින්න. එතනත් මේ විදිහට එනවා. මේ තියෙන ගණකයක්. එතකොට ගණකයට මේ පැති 4. දැන් මෙතන පළවෙනි රූප සටහනේ බලන්නකො. පළවෙනි රූප සටහනේ මේ විදිහට අපිට දිස් වෙනවා. මේ ඉඳලා තියෙන්නේ පැති 4. සිරස් පැති 4 හරි. මේ ටික හරි. මේ ටික ආවරණය වෙනවා. 1යි 2යි ඉස්සරහ 3 මේ පැත්තේ මූණත පිටුපස මූණ. නමුත් මේකේ මේ ඉතිරි මූණත් මේ යට තියෙන මෙන්න මේ මූණත් දෙකින්ම ආවරණය වෙන්නේ මේ යට මූණත්. උඩින් ආවරණය වෙන්නේ නැහැ. එතකොට මේ රූප සටහන වැරදි. ඊළඟ එකේ බලන්න ඕනේ. ඊළඟ එකේ තියෙන්නේ මේ විදියට ඇවිල්ලා කොහොම ඇවිල්ලා තියෙන්නේ නේ? ඇවිල්ලා ඔය විදිහට තියෙනවා. වෙන් වෙලා තියෙනවා. දැන් මේකෙත් වෙන්නේ මොකද්ද? ආවරණය වෙන්නේ මේ පැති 4 හරි සිරස් පැති 4 හරි දැන් උඩ පැත්ත විතරක් මේකෙත් මේ මූණත් දෙකකින් ආවරණය වෙනවා. ඒකට යට පැත්ත ආවරණය වෙන්නේ නැහැ. ඒකත් වැරදි. එහෙනම් අපි ගත්තොත් එහෙම තුන්වෙනි රූප සටහන ගත්තොත් එහෙම ඒකේ තියෙනවා මෙන්න මේ විදිහට පැති 4ත් ආවරණය වෙනවා. එතකොට උඩ මුහුණතත් ආවරණය වෙනවා. උඩින් තියෙන තලයෙන් උඩ මුහුණත ආවරණය වෙනවා. යටින් තියෙන තලයේ යට මුහුණත ආවරණය වෙනවා. එහෙනම් වඩා නිවැරදි පිළිතුර මේක. එහෙනම් අපිට මේකේ වඩා නිවැරදි පිළිතුර තෝරන්න පුළුවන් තුන්වෙනි පිළිතුර. දැන් 21 වෙනි ප්‍රශ්න බලමු. 21 වෙනි ගැටලුව. සමජතුරස්‍රයක් නේ. මේ ආකාරයෙන් තියෙනවා. මොකද දැන් මේක අපිට කියනවා මෙම රූපය ඇති ත්‍රිකෝණ ගමන කීයද කියලා. දැන් අපි ගමු 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි ඔන්න 8ක් ආවා. ඊළඟට සැඟවුණු ඒවා ටික ගන්නවා. දැන් 8ක් ඇවිල්ලා තියෙනවා. ඔන්න තනි ඒවා 8යි.
දැන් මේ දෙක ගන්න පුළුවන් ඒවා. මේ වගේ ත්‍රිකෝණ දෙක ගන්න පුළුවන් ඒවා. ඔන්න එකක් එනවා. එහෙනම් එකයි මේ අතට දෙකයි. හරි. ඒ වගේම මෙන්න මේ අතටත් එනවා මේ 3යි මේ අතට 4යි. එහෙනම් ඔක්කොම 8යි 4යි 12ක් එනවා. එහෙනම් සැඟවුණු මුහුණත් එක්ක 12ක් එනවා. වඩා නිවැරදි පිළිතුර එන්නේ 12. වඩා නිවැරදි පිළිතුර 12. මුලින්ම තනියම දාගෙන එනවා 1යි 2යි 3යි 4යි 5 6 7 8 කියලා දාගත්ත 8යි එන. ඊට පස්සේ මේ දෙක ගන්නවා. මේ අතට 1යි ආපහු මේ අතට 2යි අපෝ මේ අතට 3යි මේ අතට 4යි. එතනම 4ක් ගන්න පුළුවන්. 8යි 4යි 12යි. හොඳයි 20 අපි බලමු 22 වෙනි ගැටලුව. වැරදි ප්‍රකාශය තෝරන්න කියලා තියෙනවා. මම මේ ප්‍රකාශ තුනම ලියා ගන්නවා. 6 ගුණ කිරීම 6 අඩු කිරීම 6. ලැබෙන පිළිතුර බලමු 30ක් එනවද කියලා. 6 වරක් 6 36යි 36න් 6ක් අඩු නම් 30යි. එහෙනම් මේ පිළිතුර නිවැරදි නේ. 6 වරක් 6 36යි 36න් 6ක් අඩු නම් මේ පිළිතුර නිවැරදි පිළිතුරක්. ඊළඟට අපි ඊළඟ පිළිතුර බලමු. 5 ගුණ කිරීම 5 ධන 5. 5 රප්පා 25 25යි 5යි 30යි. එහෙනම් මේ පිළිතුරත් හරි. දැන් 33න් 33ක් අඩු කරන්න තියෙනවා. හරි ඒ උත්තරෙන් 3ක් අඩු නම් 30ක් එනවා කියලා දාගන්න. එහෙනම් 33න් 33ක් අඩු නම් බිඳුවයි. බිඳුවෙන් 3ක් අඩු වුණාම 30 එන්නේ නැහැ. එහෙනම් මේ පිළිතුර වැරදි. එහෙනම් වඩා මේක කියන්නේ වැරදි ප්‍රකාශය තෝරන්න කියලා. එහෙනම් වැරදි ප්‍රකාශය එන්නේ 3 වෙනි පිළිතුර. ඊට පස්සේ 23 වෙනි ප්‍රශ්නේ කියන්නේ නිවැරදි ප්‍රකාශය තෝරන්න කියලා. බලමු අපි නිවැරදි ප්‍රකාශය කොහොකද කියලා. නිවැරදි ප්‍රකාශය. දැන් මේකෙදි අපි කරන්නේ මෙන්න මේ විදිහට මම ගාන ලියා ගන්නවා 888 88 ඒවා 2යි 8 ධන 8 පිළිතුර එනවලු 1000ක්. බලන්න හරිද කියලා. දැන් අපි බලන්න මේ එක ස්ථානයේ ඉලක්කම් ටික එකතු කරගෙන යනවා. දැන් මෙතන තියෙන්නේ 1 2 3 4 5. එතකොට 8 වරප්පා 40න් බිංදුව දානවා 4ක් ඉතුරු වෙනවා. 4 පැත්තකින් ලියා ගන්නවා. දැන් දස ස්ථානයේ ටික එකතු කරනවා. 1යි ඔන්න 2යි 3යි. හරි ඔය තුන විතරයි තියෙන්නේ. 8 වරක් 3 24යි. 24යි 4යි 28යි ඔන්න 8 ආවේ. දැන් එහෙනම් මොකක්ද වෙන්න ඕනේ? දස ස්ථානයටත් එන්න ඕනේ බිඳුවනේ. එහෙනම් තව දුරටත් එකතු කරන්නේ නැහැ. අපි ඒක එකතු කිරීම නතර කරනවා. ඔක්කොම එකතු කර බල අපි ඉන්නේ නැහැ. ඊළඟට අපි දෙවෙනි පිළිතුරට යන්නේ 888ට 88ක් එකතු කරන්න තියෙන තව 8 ඒවා 3ක් එකතු කරන්න තියෙනවා. ඔන්න එක ස්ථාන එකතු කරන 1යි 2යි 3යි 4යි. නේ 1යි 2යි 3යි 4යි 5යි. එහෙනම් 8 වරප්පා ඊට ගලමු 8 වරප්පා 40න් බිඳුව දානවා 4ක් ඉතුරුයි. ඔන්න දැන් මෙතන තියෙන්නේ දස ස්ථානයේ ඉලක්කම් 2යි තියෙන්නේ. 8 ඒවා 2ක්. 8යි 8යි 16 16 4යි 20න් බිඳුව දානවා. දැන් ඉතුරුයි කීයක්ද 2ක්. දැන් 2ක් ඉතුරුයි. සිය ස්ථානයේ ඉලක්කම තියෙන්නේ 8. ඒ 8ට 2 එකතු වුණාම 1000යි. හරි එහෙනම් පිළිතුර හරි. එහෙනම් වඩාත්ම නිවැරදි පිළිතුර එන්නේ දෙවෙනි පිළිතුර. හරි වඩාත්ම නිවැරදි පිළිතුර. නිවැරදිම ප්‍රකාශය දෙවෙනි පිළිතුර. දැන් එතකොට මේ තුන්වෙනි ප්‍රකාශය තුන්වෙනි ප්‍රශ්නෙට තුන්වෙනි ප්‍රකාශය හරිද? බලමු අපි ඒකත් නේ ඒකත් බලමුකෝ. එහෙනම් පළවෙනි ප්‍රකාශය වැරදි කොහොමද? තුන්වෙනි ප්‍රකාශය 888ට 88ට 88 ඒව 2යි. ඔව් 88 ඒව 2යි. තව 8 ඒව 3ක් තියෙනවා. දැන් බලමු එක ස්ථානයේ තියෙනවා 1යි 2යි 3යි. දැන් මෙතනට 4යි 5යි 6යි. එහෙනම් 6 වරක් 8 48යි.
එක ස්ථානෙම වැරදි. එක ස්ථානට එන්න ඕනේ. බිංදු එකතු කරාම දැන් මේක ආවේ 8. එහෙනම් තව දුරටත් එකතු කරන්න ඕනේ නැහැ. එහෙනම් දෙවෙනි පිළිතුර දෙවෙනි ප්‍රකාශය හරි. දෙවෙනි ප්‍රකාශය හරි. හොඳ අපි ඊළඟ ගැටලුවට යන්න. 24 වෙනි ගැටලුව. දැන් තියෙන ගණිත ගැටලුව. දැන් මේකේ කියන්නේ මේ බලන්න සමචතුරස්‍ර එළවලු කොටුවක් පැත්තක දිග මීටර 12ක්. එහි මායමේ දිගින් මීටර 3න් 3ට කම්බි කණු සිටුවා ඇත. එසේ සිටුවා ඇති කම්බි කණු ගණන කීයද කියලා. දැන් සමචතුරස්‍රයක් කොයි විදිහට ඇඳගමු අපි මුලින්ම. මෙන්න සමචතුරස්‍ර ඉඩම. දැන් මේකේ එක පැත්තක දිග කීයද 12යි. එහෙනම් මේ පැත්තෙත් 12යි, මේ පැත්තත් 12යි, මේ පැත්තත් 12යි. ඒ කියන්නේ අදහස. එතකොට මේකේ 3න් 3ට කම්බි කණු හිටවනවා. ඔන්න හිටවමු 3න් 3ට. දැන් මෙතන ඉඳන් මෙතනට කම්බි කණුවක් යනවා. එතකොට ඔන්න 1යි. දැන් මීටර 3ක් ඉවරයි. ඔන්න ඊළඟ එකට යනවා. දැන් මීටර 6ක් ඉවරයි. හරි. ඔන්න තව එකක් යනවා. මීටර යක් ඉවරයි. 3යි 6යි 9ක් ඉවරයි. දැන් මෙතන හිටවනවා 12ක්. මීටර 12 හරි. දැන් මේ පැත්තට කම්බි කණු කීයක් එනවද? පටන් ගන්න තැනට කම්බි කණුවක් තියෙනවනේ. එහෙනම් පටන් ගන්න තැනට කම්බි කණුවක් තියෙනවා. එතනත් හිටවන්න එපා. එතන ඉඳන්නේ මෙතනට එන්නේ. එතන එන 1යි 2යි 3යි 4යි 5යි. එහෙනම් මේ පැත්තට එනවා කම්බි කණු කීයක් එනවද? 5ක් එනවා. ওই පැත්තට කම්බි කණු 5ක් එනවා. ඔය වගේම අනිත් පැත්තට කම්බි කණු 5ක් එනවා. හරි. දැන් මේ පැත්තටත් කම්බි 12යිනේ තියෙන්නේ. එහෙනම් මේ පැත්තටත් එන්න ඕනේ කම්බි කණු 5ක්. හැබැයි දැන් මේ මුල්ලේ කණු දෙක දැන් මේ පැත්තටත් දැන් ওই විදිහටම හිටවනවනේ. දැන් ওই විදිහට හිටවන්න බෑනේ. හිටවන ওই විදිහටම හිටවන. දැන් මේ පැත්තට 5ක් එන්න ඕනේ. මේ පැත්තට බැලුවම 5ක් එනවා. හැබැයි මේ මුල්ලේ කණු දෙක හිටවලා. එතකොට දැන් මෙතන තියෙන්නේ කම්බි කණු 3යි. දැන් මේ පැත්තට 5ක් එන්න ඕනේ. එතකොට මෙතන මුල්ලේ කණු දෙක හිටවලා. එතකොට මෙතන තියෙන්නේ කම්බි කණු 3යි. දැන් බලන්න එකතු කරලා ගන්න. 5යි 5යි 10යි 10යි 3යි 13යි 13යි 3යි 16යි. එහෙනම් කම්බි කණු කීයක් ඕනේද? 16ක් ඕනේ. ඔය එක ක්‍රමයක්. ඔය හදන්න පුළුවන් ඔය එක ක්‍රමයක්. නැත්නම් තව ක්‍රමයක් තියෙනවා. අපි කරන්නේ මේකේ පරිමිතිය ගන්න ඍජුකෝණාශ්‍ර පරිමිතිය 12යි මේ පැත්තේ 12යි මේ පැත්තේ 12යි. එහෙනම් 12 4ක් තියෙන්නේ. 12 වරක් 4 48ක් කියන්නේ. 3න් 3ට කම්බි කණු හිටවන්නේ. එහෙනම් 48 3ෙන් බෙදෙනවා. එතකොට 4ට 3 ඒවා 1යි 1 වරක් 3 3යි ඉතුරු එකක් මේ යට ගන්නවා පල්ලෙහාට 18ට 3 ඒවා 6යි 3 වරක් 6 18යි ඉතුරු නැහැ. එහෙනම් එතනත් එන්නේ කම්බි කණු 16. එහෙනම් ඔය ආකාර දෙකෙන්ම අපිට මේ ගාන හදා ගන්න පුළුවන්. එහෙනම් වඩාත්ම නිවැරදි පිළිතුර එන්නේ 16. වඩාත්ම නිවැරදි ප්‍රකාශය මේ නිවැරදිම ප්‍රකාශය 16. එහෙනම් කම්බි කණු 16ක් යනවා. ඔන්න දැන් ඊළඟ ගාන අපි හොඳට කල්පනා කරලා හදන්න ඕනේ. A ගේ පියා B ගේ පුතා නම් A නැමැත්තා B ගේ කවුද? හරි. ඔන්න ඒ ගැටලු. හරි. ඕවා තමයි ගැටලු. A ගේ පියා. A කියන පුද්ගලයාගේ පියා B ගේ පුතා. හරි. A ගේ පියා B ගේ පුතා. ඔන්න දැන් A තම A අඳිනවා. ඔය A. A ගේ පියා උඩින් ඉන්නේ පියා. B ගේ පුතා. එතකොට B ගේ පුතා. මේ B කියන පුද්ගලයාගේ පුතා තමයි මේ. A ගේ පියා B ගේ පුතා. එතකොට මෙයා A ගේ කීය කවුරු වෙනවද? 100ක්. A ගේ 100 වෙනස් නේ. මේ තාත්තගේ තාත්තනේ. එතකොට තාත්තගේ තාත්තා 100ක්. එතකොට 100ක් මෙයා පියා. දැන් එතකොට අපෙන් අහන්නේ A ගේ පියා B ගේ පුතා නම් A නැමැත්තා B ගේ කවුරුන්ද? A නැමැත්තා B ගේ කවුරුන්ද? එතකොට දැන් මෙයා කවුද කියලා අහන්නේ? කවුද මුණුපුරා? B ගේ කවුරුන්ද අහන්නේ නේද? මුණුපුරා වෙන්නේ. එහෙනම් මෙතන මුණුපුරා. මෙයාගේ නම් පුතා මේ 100ගේ මුණුපුරා තමයි මුණුපුරා. එහෙනම්
අපි දාන මුණු පුරා කියලා දාන්න. හොඳයි. අපි 26 වෙනි ප්‍රශ්නේ ගැටලුව බලමු. සංඛ්‍යා රට ආශ්‍රිත ගැටලුව. උමින් තේරුම් ගන්න බාන. සංඛ්‍යා රටාව අපලට පේන නැත්නම් මේ සංඛ්‍යා රටාව. මෙතන තියෙන්නේ 10ට 9ක් එකතු කරලා තමයි 10ට 9ක් එකතු කරාම 19ක් ඇවිල්ලා තියෙනවා. බලන්න. 10ට 9ක්. මම බෝඩ් එකේ හදන්න. මේ විදිහට තියෙන සංඛ්‍යා රටාව. එතන 10 19 මෙතන තියෙන්නේ 18 26 ළඟට 24 31 ළඟට 28 34 මෙතන C තව දෙකක් ඕනේ නේ මෙතන D මෙතන 30 දැන් මෙතන පටන් මෙතන තියෙන්නේ 9 මෙතන 9 ඊළඟට 8 7 6 නේ නෑ මේ දෙන්නේ 9 මෙතන දෙකෙන් දෙකට 8 7 6 5 මෙතන එන 4 ඉන්න ඕනේ ඔය විදිහට යන්න ළඟට මෙතන එනවා 1 2 3 4 මෙතන 5 ඒ සංඛ්‍යා රටාව හොඳින් තේරුම් ගන්න මේ 10ට 9ක් එකතු වෙලා තමයි 19 ඇවිල්ලා තියෙන්නේ 19 එකක් අඩු වුණාම 18 ඇවිල්ලා තියෙනවා 18ට 8ක් එකතු වෙලා 26 ඇවිල්ලා තියෙනවා 26න් දෙකක් අඩු වෙලා තමයි 24 ඇවිල්ලා 24ට 7ක් එකතු කරාම 31ක් කියලා 31කින් 3ක් අඩු වුණාම 28 ඇවිල්ලා 28ට 6 එකතු වුණාම 34ක් ඇවිල්ලා තියෙනවා 34න් 4ක් අඩු වුණාම එහෙනම් මෙතනට එන්නේ 30 30ට 5ක් එකතු කරාම 35යි 35න් 5ක් අඩු වුණාම නැවත බලන්න සංඛ්‍යා රටාව දැන් එතකොට වෙන්නේ මොකද්ද මේක එකතු වෙනවා මෙතනට එනකොට එකතු වෙනවා එතකොට මෙතනට යනකොට අඩු වෙනවා එකතු වෙනවා අඩු වෙනවා මෙතන මේ එකතු වෙනවා මේකෙන් අඩු වෙනවා තුනක් අඩු වෙනවා මේක එකතු වෙනවා මේක අඩු වෙනවා ආපහු බලන්න 10ට 9ක් එකතු කරාම 19 19 එකක් අඩු වුණාම 18යි 18ට 8ක් එකතු කරාම මේ 18ට 8 එකතු වෙනවා 26යි 26න් දෙකක් අඩු වෙනවා 26න් දෙකක් අඩු වුණාම මේ දෙක අඩු වෙනවා මෙතන අඩු වෙනවා 26න් දෙකක් අඩු වුණාම 24යි 24ට 7 එකතු වෙනවා 31යි 31න් 3ක් අඩු වෙනවා 28යි 28ට 6 එකතු වෙනවා 34යි 34න් 4ක් අඩු වෙනවා 30යි 30ට 5 එකතු වෙනවා 35යි 35න් 5ක් අඩු වෙනවා 30යි එහෙනම් වඩාත්ම C ට එන්නේ 30 D ට එන්නේ 35 එහෙනම් C ට 30 එහෙනම් පළවෙනි පිළිතුර තමයි නිවැරදි ප්‍රකාශය ගැළපෙන ප්‍රකාශය දැන් මැද තියෙන්නේ 20 2යි 9යි 1යි 8යි මෙතන AB කියලා හිස්තැන් දෙකක් තියෙනවා ඒ වගේම 7 3 5 දැන් බලන්න මේ අතර එකතු කරන්න බෑ ඉක්මනින්ම එකතු කරන්න ඕනේ දැන් අපිට ලේසි ක්‍රම තමයි මේ 9 1යි 10යි 8යි 2යි 10යි නේද 10 10 එකතු කරාම 20යි ලේසි ක්‍රම තමයි ඒවා 9 1යි 10යි 8යි 2යි 10යි 10 10 එකතු කරාම 20යි එහෙනම් මේ මැද 20 ඇවිල්ලා තියෙනවා ඔයගලන්ට පේනවා ඇති. දැන් මේ අතරත් එකතු කරා. එතකොට මේ පැත්තටත් එන්න ඕනේ එකතු 20. 5යි 3යි 8යි නේ.
8 8යි මෙතන මේ ටික එකතු කරාම 5යි 3යි 8යි 8 8යි 16යි. එහෙනම් මෙතන b සම්පූර්ණ වෙන්න තව 4ක් එනවා. මේ 4 තමයි අපිට අවශ්‍ය කරන්නේ. ඒ වගේම මේ පැත්තත් බලන්න 7යි 5යි 12යි 12යි 2යි 14යි. එහෙනම් a ට තව 20 සම්පූර්ණ කරන්න 6ක් අඩුයි. එහෙනම් a ට එන්නේ 6 b ට එන්නේ 4. එහෙනම් a සමානයි 6යි b සමානයි 4යි. බලමු උත්තරේ. ඔතන a ට එන්නේ 6 b ට එන්නේ 4. මේ මාරු කරලා තියෙන මේ 4 සහ 6 කියලා දාලා තියෙන. ඒතකොට ඒක වැරදි. නිවැරදි ප්‍රකාශය වෙන්නේ දෙවෙනි පිළිතුර 4 6 සහ 4. a ට 6යි b ට 4යි. දැන් යන්නේ අපි 28 වෙනි ගාන. පොලිමක විමල් සිටින්නේ ඉදිරි කෙළවරේ සිට 12 වෙනියාට. ඔන්න අපි දැන් මේ වගේම ඇඳ ගන්න ඕනේ. හරි. ගාන ඇඳ ගාම දෙන්න. මේ ගොඩක් කාලේ ගන්න නැතුව ඉරි කැලි 12ක් ගන්නවා. නේ? 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. 11 12. ඔය විදිහට ඉරි කැලි 12ක්. දැන් බලන්න ආපස්සට පොලිමක විමල් සිටින්නේ ඉදිරි කෙළවර සිට 12 වෙනියට. 1 2 3 4 5 6 7 8 9 10 11 12 මෙන්න විමල්. විමල් කියලා දාගන්නවා. විමල්. ඊළඟට පසුපස කෙළවරේ සිට 8 වෙනියට. පසුපසේ ඉඳන් 8 වෙනිය. එහෙනම් අපි ගයමු. මේ පැත්ත 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි ඔන්න 8 තමයි විමල්. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8 වෙනිය තමයි විමල්. දැන් අපෙන් අහනවා පොලිමේ කී දෙනෙක් සිටියද? දැන් මෙතනට 12යි. මෙතන 12යි නේ. 13යි 14යි 15යි 16යි 17 18 19. එහෙනම් පොලිමේ සිටින්නේ කී දෙනාද? 19 දෙනයි. පොලිමේ සිටින්නේ 19 දෙනයි. එහෙනම් මේක වඩා නිවැරදි පිළිතුර නිවැරදිම ප්‍රකාශය වෙන්නේ 19. 20 නෙමෙයි. මේක හදන තව ක්‍රමයක් තමයි දැන් ඉදිරිපසින් ඉන්නවා 12 දෙනෙක් ඉන්නවා. එතකොට පිටිපස්සෙන් ඉන්නවා 8 දෙනෙක්. මේ දෙක එකතු කරලා එකක් අඩු කරන්න. හරි. මේ දෙක එකතු කරලා එකක් අඩු කරන්න. එතකොට මේ විදිහට ගණනය කරන්න පුළුවන්. මේ විදිහට ගණනය කරගන්නත් පුළුවන්. එම පොලිමේ සිට අනිල් සිටින්නේ ඉදිරිපස්සේ සිට 5 වෙනියාට නම්. උකට පසුපසින් කී දෙනෙක් ඉන්නවද කියලා. ඔන්න අනිල්. ඉදිරිපස්සේ සිට 5 වෙනියට. අනිල් ඉදිරිපස්සේ 1 2 3 4 5 මෙන්න අනිල්. 1 2 3 4 5. එහෙනම් පසුපසෙන් කී දෙනෙක් ඉන්නවද කියලා අහනවා. 19 5ක් අඩු කරන්න. නේද? 19 5ක් අඩු කරන්න 14යි. ඕනම් බලන්න පුළුවන් මේ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14. එහෙනම් පසුපස සිට ඉන්නවා කී දෙනෙක්ද? පසුපසෙන් කී දෙනෙක් සිටීද? එහෙනම් 14 දෙනෙක් ඉන්නවා. හොඳයි 30 වෙනි ගාන පොඩ්ඩක් බලන්න 30 වෙනි ගාන. 30 වෙනි ගාන බලන්න. වගේ තොරතුරු අනුව පිළිතුරු සපයන්න කියලා තියෙනවා. දැන් බලමු අපි වගුවක් ඇඳගමු බලන්න. මේකේ තියෙනවා දිනය ජනවාරි 31යි පෙබරවාරි මම මුලාපුර විතරක් දානවා 28යි මාර්තු 31යි අප්‍රේල් 30යි මැයි 31යි ඔය විදිහට තියෙනවා. සංඛ්‍යාව කියලා දාලා තියෙනවා මෙතන. සංඛ්‍යාව මෙතන 31යි 59යි. එතකොට අපි සම්බන්ධතාවය ගොඩනග හොයන්න ඕනේ. මෙතන 120 151. දැන් දිනය 31. හරි. එතකොට මෙතන 59 ආවේ බලන්න 31ට 28ක් එකතු කරාම 59 නේ. එහෙනම් 31 28 එකතු කරන්න 8 1 9 59. හරිනේ. එහෙනම් දැන් මෙතන එන ගාන හදා ගන්න පුළුවන් 59ට 31ක් එකතු කරන්න. 59ට 31 කියන 9 1 10යි. එකක් ඉතුරුයි 5 3 8 1 9. එහෙනම් මෙතන එන්නේ 90. දැන් 90ට 30ක් එකතු කරාම 120යි. 120ට 31ක් එකතු කරාම 151යි. එහෙනම් 30 තැනට එන්නේ 90.
එහෙනම් මෙතන එනවා 90. නිවැරදි ප්‍රකාශ. සිය සංඛ්‍යාව ගැලපෙන්නේ කුමන දිනයකද කියලා. සිය සංඛ්‍යාව. දැන් බලන්න මෙතන බලමු. දැන් මෙතනට එනකොට 90යි නේ. 90ට කීයක් එකතු කරාමද 100 එන්නේ? 10ක් නේ. 90ට 10ක් එක එහෙනම් අප්‍රේල් 10 වෙනිදා නේද මේ දිනනේ එකතු කරලා තියෙන්නේ. අප්‍රේල් 10 කියලා ගත්තොත් එහෙම දින 10ක් එකතු වෙන්නේ. එතකොට 90ට 10ක් එකතු කරාම තමයි 100 එන්න ඕනේ. එහෙනම් අප්‍රේල් 10. එහෙනම් 100 ගැලපෙන සංඛ්‍යාවට වඩා නිවැරදි පිළිතුර වෙන්න ඕනේ අප්‍රේල් 10. අප්‍රේල් 10. දැන් අපි ඊළඟ ගැටලුව කොටසට යමු. ලේසි ප්‍රශ්නයක්. කවියක පද හතර මාරු කර ලියා ඇත. ඇති අයුරු පහත දැක්වේ. ඒවැයි නිවැරදි අනුපිළිවෙල කුමක්ද? මෙතන ඵලයක් නෙළුවා. මිල කර විකුණුවා. පැලයක් සිටුවා. සතුටක් ලැබුවා. දැන් මොකක්ද අපි ලියන්නේ? පැලයක් සිටුවා. හරි. C. එහෙනම් අපි මේක හදා ගන්නවා. ඊට පස්සේ පැලයක් සිටුවා. ඵලයක් නෙළුවා. ඊට පස්සේ සතුටක් මිල කර විකුණා සතුටක් ලැබුවා. එහෙනම් අපිට මේ විදිහට එන්නේ C A C A අපි හදා ගන්න ඕනේ. C එනවා A ගන්න පුළුවන් නේද? A ගන්න පුළුවන්. පැලයක් සිටුවා ඵලයක් නෙළුවා මිල කර විකුණා. එතකොට මිල කර විකුණා එහෙනම් B අවසානයේ තමයි සතුටක් ලබන්නේ. පැලයක් සිටුවා ඵලයක් නෙළුවා මිල කර විකුණා සතුටක් ලැබුවා. බලන්න මේ ටික හරි නේද කියලා. C A B D මේ තියෙන්නේ නිවැරදි පිළිතුර. අපි බලමු මේක ඊළඟ ගැටලුවත් වගුවක් ආශ්‍රිතව අහලා තියෙන්නේ නිවැරදි පිළිතුර. බලමු අපි ඒකේ නිවැරදිම ප්‍රකාශය ගන්න පුළුවන්ද කියලා. දැන් මේකේ තියෙනවා තරඟ වට තුනකදී ක්‍රීඩකයන් 5 දෙනෙකු ක්‍රීඩා කළ අයුරු පහත දැක්වේ. පළමු වටේ සමන්. දැන් මේක කියන්නේ මේ බලන්න මෙතන මොකද කියන්නේ? හොඳයි කියලා දක්වලා තියෙන්නේ ධන ලකුණ. සාමාන්‍යයි කියලා දක්වලා තියෙන්නේ බිඳුවෙන්. දුර්වලයි කියලා දක්වලා තියෙන්නේ අඩු කිරීම නැත්නම් ඍණ ලකුණෙන්. එහෙනම් මේ සමන්. පළමු වටේ දෙවෙනි වටේ තුන්වෙනි වටේ. එතකොට පළවෙනි වටේ දුර්වලයි. දෙවෙනි වටේ සාමාන්‍යයි. තුන්වෙනි වටේ තමයි හොඳයි වෙලා තියෙන්නේ. හරි. බලමු අපි මුළු තරඟයේදී හොඳින්ම ක්‍රීඩා කර ඇත්තේ කවුද? දැන් බලන්න මේකේ හොඳින්ම ක්‍රීඩා කරලා තියෙන්නේ කවුද කියලා. මේ ගණේෂ් ඉන්නව නේද? මේ හොඳයි දෙකක් ලැබලා තියෙනවා. තව සුදත් ඉන්නවා. හොඳයි දෙකක් කරලා ලැබලා තියෙනවා. එතකොට මෙතන බිඳුව තියෙන්නේ ගණේෂ්ට සාමාන්‍ය තියෙනවා. එතකොට එක අවස්ථාවකදී සුදත් දුර්වල වෙලා තියෙන. එහෙනම් වඩා හොඳින්ම සෙල්ලම් කරලා තියෙන්නේ ගණේෂ්. වැඩි අපි ලකුවට හිතන්න දෙයක් නැහැ. දැන් මේ අහන ප්‍රශ්නේ මේ වගුව ටිකක් බැලුවා. ගොඩක් වෙලා නෙමෙයි ටික වෙලා බැලුවා. අහන ප්‍රශ්නේ මොකක්ද කියලා තේරුම් ගන්න ඕනේ. තරඟයේදී කමල්ට වඩා හොඳින් ක්‍රීඩා කර ඇති ක්‍රීඩකයෙකු වන්නේ. කමල්ට වඩා හොඳින් ක්‍රීඩා කරන්න පුළුවන්. ක්‍රීඩා කර ඇති ක්‍රීඩකයෙකු කමල්ට වඩා. ඔව්. කමල්ට වඩා. කමල් මොකද්ද? කමල් එකක් හොඳයි. පළවෙනි වටේ හොඳයි. ඊට පස්සේ සාමාන්‍ය අන්තිම එක තුන්වෙනි වටේ දුර්වලයි. දැන් කමල්ට වඩා දැන් මේ දීලා තියෙන නම් වලින් තමයි බලන්න ඕනේ. සමන් දෙන්නම එකම මට්ටමේ ඉන්නේ නේ. සමන්. සුදත් බලන්නකෝ. සුදත් හොඳයි. කමල්ට වඩා සුදත් හොඳයි. මේ දෙකම හොඳ ලකුණු අරන් තියෙනවා. හසන් අරන් තියෙන්නේ කමල්ට වඩා පහළ මට්ටමක ඉන්නේ. එහෙනම් තරඟයේ වඩා හොඳින් ක්‍රීඩා කර ඇති ක්‍රීඩකයෙකු සුදත්. හරි. කමල්ට වඩා හොඳින් ක්‍රීඩා කරලා තියෙන්නේ සුදත්. එහෙනම් බලමු අපි ඊළඟ ප්‍රශ්නේ මොකක්ද කියලා. මේකේ නිවැරදි පිළිතුර තෝරන්න කියලා තියෙන්නේ.
උත්සවයකට පළාත් කීපයක පැමිණි ළමයි සඳහා හැඩයෙන් හා පාටින් වෙනස් වූ හැඩයෙන් හා පාටින් වෙනස් වූ අපිට දීලා තියෙන මොනවද? ලාංඡන ලබා දීලා තියෙනවා. හැඩයෙන් හා පාටින් වෙනස් වූ ලාංඡන. මෙතන තියෙන මධ්‍යම පළාතට දීලා තියෙන නිල් පාට ලාංඡනයක්. එතකොට මධ්‍යම පළාත පිරිමි ළමයින්ට දීලා තියෙන වෘත්තයක්. ගැහැණු ළමයිට චතුරස්‍රයක් දීලා තියෙනවා. එතකොට මධ්‍යම පළාතේ ගැහැණු ළමෙන් නිර්මාණය වෙන්නේ නිල් පාට චතුරස්‍රය. මධ්‍යම පළාතේ පිරිමි ළමයි නිරූපණය කරන්නේ නිල් පාට වෘත්තේ. උතුරු පළාතේ ගැහැණු ළමෙන් නිර්මාණය වෙන්නේ මේ හඳුනාගන්නේ කහ පාට චතුරස්‍රය. පිරිමි ළමයි කහ පාට වෘත්තේ. දකුණු පළාතේ පිරිමි ළමයි හඳුනාගන්නේ රතු පාට වෘත්තේ. එතකොට දකුණු පළාතේ ගැහැණු ළමයි හඳුනාගන්නේ රතු පාට චතුරස්‍රය. දැන් අපෙන් අහනවා ඒ අනුව නිවැරදි ප්‍රකාශ කරන්න. උතුරු පළාතේ ගැහැණු ළමයි නිල් පාට චතුරස්‍රය පැලඳ සිටීහ. බලන්න හරිද කියලා? උතුරු පළාතේ කොහෙත්ම සම්බන්ධතාවයක් නැහැ නේ. එහෙනම් වැරදි. නිල් පාට වෙන්නම බෑ. මධ්‍යම පළාතේ පිරිමි ළමයි නිල් පාට වෘත්ත පැලඳ සිටී. ඔන්න බලන්න මධ්‍යම පළාත හරි නිල් පාට හරි. නිල් පාට වෘත්තයක් නම් මධ්‍යම පළාතේ පිරිමි ළමයි හරිනේ. එහෙනම් මේ ප්‍රකාශය හරි. දැන් බලන්න ඊළඟ එකත් හරිද කියලා? දකුණු පළාතේ ගැහැණු ළමයි කහ පාට චතුරස්‍ර. දකුණු පළාත රතු පාටනේ. එහෙනම් ඒක කොහෙත්ම වෙන්න විදියක් නැහැ. වැරදි ප්‍රකාශයක්. හොඳයි අපි ඊළඟ කොටසට දැන් තව ගැටලු පහක් තියෙනවා අපිට සාකච්ඡා කරන්න. අද ඉරිදා පෙරේදා පසුගිය සඳුදාත් අතර තව දින කීයක් තිබුණේ? ඔන්න බලන්න ඔය ගැටලුව විසඳන්නේ කොහොමද කියලා. මම බෝඩ් එකේ ලියලා තමයි ගැටලුව විසඳන්නේ. මේ බලන්න අද දැන් මේ අද මම සටහන් කරගන්නවා අද කියලා. අද. එතකොට අද ඔන්න අද කියලා සටහන් කරා. මේ ඊයේ පෙරේදා මේක පළමුව. දැන් ඉදිරියට ගණනය කරොත් අද හෙට අනිද්දා ඉන්න අනිද්දා ඔය විදිහට යනවා. දැන් අපෙන් අහන ප්‍රශ්න මොකද? අද ඉරිදා. එහෙනම් අපි සටහන් කරගන්නවා ඉරිදා. අද ඉරිදා. පෙරේදා පසුගිය සඳුදා. හරි? පෙරේදා. ඔන්න පෙරේදා. දැන් අද ඉරිදා නම් හොයාගන්න. අද ඉරිදා මේ ඊයේ වෙන්නේ සෙනසුරාදා. පෙරේදා වෙන්නේ සිකුරාදා. හරි. ඒකට අපෙන් අහනවා පෙරේදා පසුගිය සඳුදාත් අතර තව දින කීයක් තිබුණේ? එහෙනම් බලන්න සඳුදා. එහෙනම් අඟහරුවාදා. ඔක්කොම ලියන්න ඕනේ කෙටියෙන් දාගන්න. බදාදා, බ්‍රහස්පති, සිකුරාදා. තව දින කීයක් තිබුණද? සඳුදායි සිකුරාදා අතර දින 3ක් තියෙනවා. එහෙනම් දින 3ක් තියෙනවා. එහෙනම් නිවැරදි පිළිතුර වෙන්නේ තුන්වෙනි පිළිතුර. එහෙනම් සඳුදායි සිකුරාදායි අතර තියෙනවා දින 3ක්. දැන් අද ඉරිදා, ඊයේ සෙනසුරාදා, පෙරේදා සිකුරාදා. එතකොට අපෙන් අහන්නේ පසුගිය සඳුදා සිකුරාදාත් අතර දින කීයක් තියෙනවද කියලා දින 3ක් තියෙනවා. දැන් අපිට කියනවා 37 වෙනි ගැටලුව පොඩ්ඩක් බලන්න. ඇතුළත නොපෙමෙන පෙට්ටියක නිල් පාට පෑන් 3ක් උත් කළු පාට පෑන් 3කුත් ඇත. පෑන දෙස නොබලා එකම පාට පෑන් දෙකක් නොවැරදිව ලැබීමට නම් පෙට්ටියෙන් ඉවතර ගත යුතු අඩුම පෑන් ගණන කීයද කියලා අහනවා. දැන් මම ওই ගානක් බෝඩ් එකේ ලියලා හදනවා. මේ බලන්න.
එතකොට මෙන්න මෙහෙම කියන්නේ නිල් පාට පෑන් තුනක් තියෙනවා. මම සටහන් කරගන්නවා නිල් පාට තුනයි. කළු පාට පෑන් තුනක් තියෙනවා. කළු පාටක් තියෙනවා තුනක්. නිල් පාට පෑන් තුනයි කළු පාට පෑන් තුනයි. දැන් අපෙන් ගන්නවා පෑන් දෙකක් ගන්න ඕනේ. එකම පාට පෑන් දෙකක් ගන්න ඕනේ. දැන් පෙට්ටිය දිහා බලන්නත් බෑ එකම පාට පෑන් දෙකක් ගන්න ඕනේ. එතකොට අපි පෑන් කීයක් ඉවතර ගන්න ඕනේ? හොඳයි පළවෙනි පාට ගත්තා අපි හිතමුකෝ නිල් පාට කියලා. දෙවෙනි එක අපි හිතමුකෝ කළු කියලා. තුන්වෙනි එක එක්ක කළු එකක් වෙන්නත් පුළුවන් නිල් එකක් වෙන්නත් පුළුවන්. එහෙනම් එකම පාට පෑන් දෙකක් ලැබෙන්න නේද? එක්ක කළු වෙන්නත් පුළුවන් නැත්නම් නිල් වෙන්නත් පුළුවන්. කියන එක තේරුණාද? පළවෙනි පාර නිල් පාට වුණයි කියලා හිතන්නකෝ දෙවෙනි පාර කළු වුණයි කියලා හිතන්නකෝ ಜಾති දෙකකින් ආවා. තුන්වෙනි පාර ගන්නකොට එක්ක කළු පාට නැත්නම් නිල් පාට ලැබෙනවා. එහෙනම් එකම ಜಾතියේ පෑන් දෙකක් ගන්න ඉවතර ගත යුතු අඩුම පෑන් ගන්න එකම පාට පෑන් දෙකක් නොවැරදීම ලැබීමට පෙට්ටියෙන් ඉවතර ගත යුතු අඩුම පෑන් ගන්න කීය දෙන්නේ 3යි. එහෙනම් අඩුම පෑන් ගන්න 3යි. මොන මේ 38 වෙනි ප්‍රශ්න. දැන් දරුවෝ මේක කියවනකොට ඉක්මනින්ම කියවන්න ඕන කියවලා ඉක්මනින්ම තේරුම් ගන්නත් ඕනේ. ටැංකිය එක ධාරිතාව ලීටර් 10යි. බෝඩ් එකේම අපි හදමු. ටැංකිය එක ධාරිතාව ලීටර් 10යි. මොකද්ද කරන්නේ සුනිල් වතාවකට ලීටර් 4 බැගින් දමමින් ටැංකියට ජලය පුරවනවා. ඊට පස්සේ ඒ සෑම වාරයකම පසු ඔහුගේ මල්ලි ලීටර් 2 බැගින් ජලය ඉවතර ගන්නවා. දැන් සුනිල් පුරවන 4 ගානේ මල්ලි 2 ගානේ ගන්නවා. මුලින්ම ටැංකිය ඔන්න මතක තියාගන්න මුලින්ම ටැංකිය. මුලින්ම කියන වචනේ මතක තියාගන්න. හරි. මුලින්ම ටැංකියේ ජලයෙන් පිරෙන්නේ සුනිල් කීවරක් ජලය දැමූ පසුද? ඔන්න මුලින්ම කියන වචනේ හොඳට මතක තියාගන්න. මුලින්ම. ඔන්න මල්ලි දැන් ලීටර් 10නේ ටැංකිය. මේ විදිහට මම ටැංකිය අඳින්නම් මේකේ ලීටර් 10යි. හරි. මල්ලි 4ක් දානවා නෑ. සුනිල් 4ක් දානවා මල්ලි 2ක් ගන්නවා. දැන් තියෙන්නේ 2යි. ඔන්න පළවෙනි වටේ අවසන් වෙනකොට ලීටර් 2යි තියෙන්නේ. ඔන්න දෙවෙනි වටේත් දානවා. සුනිල් දානවා ලීටර් 4ක් දානවා මල්ලි 2ක් ගන්නවා. එහෙනම් ඉතුරු වෙන්නේ ලීටර් 2යි. දැන් 2යි 2යි 4යි. දැන් සුනිල් තුන්වෙනි වටේත් දානවා. ලීටර් 4ක් දානවා මල්ලි 2ක් ගන්නවා. ඔන්න දැන් ලීටර් 6ක් පිරලා. දැන් හතරවෙනි වටේ දානවා ලීටර් 4. දානකොටම ටැංකිය පිරෙනවා. මේ බලන්න මෙතන 6ක් ඇවිල්ලා තියෙනවනේ. මෙතන එකතුව ලීටර් 6ක් ඇවිල්ලා තියෙනවා. එතකොට මේ 6යි මේ 4යි එකතු කරේ ගාම ලීටර් 4යි. ලීටර් 10ක් එනවා නේ. එහෙනම් මුලින්ම ටැංකිය පිරෙනවා නේද? පස්සේ මල්ලි ගන්න එක ඇත්ත. දැන් ටැංකිය පිරලානේ. එහෙනම් කී පාරක් දාන්න ඕනද? 4 වතාවක් දාන්න ඕනේ. 4 වතාවක් දාන්න. පස්සේ මල්ලි ගත්ත කතාව ඇත්ත. පස්සේ මේකේ මල්ලි දෙකක් ගන්නවා. එතකොට 8යි තමයි වෙන්නේ. හැබැයි ටැංකිය පිරුණ මුලින්ම. දැන් 39 වෙනි ප්‍රශ්නෙට නම් උතේ උත්තර ලියන්න වෙන්නේ මේ පිළිතුර දිහා බලාගෙන සරත් ළඟ රුපියල් 2,180 සහ රුපියල් 5,123ක් ඇත. එහි තිබිය හැකි රුපියල් 2,180 ගණන කීයද කියලා අහනවා. හරිද? රුපියල් 5,180 ගන්න මම බෝඩ් එකේම හදනවා ওই ගානක් මේ බලන්න. සරත් ළඟ තියෙන රුපියල් 5,180 2,180 වල එකතුව තමයි 23. මෙතන තියෙනවා 2,180 තියෙනවා 5,180 තියෙනවා. ওই දෙකම එකතු වෙලා තමයි 23 හැදෙන්නේ. දැන් අපෙන් අහනවා එහි තිබිය හැකි රුපියල් 2,180 ගන්න කීයද කියලා අහනවා. හොඳයි. දැන් පළවෙනි උත්තරේ තියෙන්නේ 3නේ.
පළවෙනි උත්තරේ තියෙන 3. බලමු අපි හරිද කියලා ඒ උත්තරේ. 2 1 3යි. එහෙනම් බලන්න දෙවරක් 3 2 1 3යිනේ තියෙන්නේ. එහෙනම් 2 ගුණ කිරීම 3 6යි. එතකොට එහි වටිනාකම රුපියල් 6ක් යනවා. දැන් 23 හැදෙන්න ඕන. මං කරන වැඩේ 23න් ඔය 6 අඩු කරනවා. 6 අඩු කරේ ගාම එනවා 13න් 6ක් නේ. 13න් 6ක්. අඩු කරන්න 7යි 17ක් එන. එහෙනම් ඒ ප්‍රකාශය වැරදි. දැන් 2 1 3ක් තියෙනවා ඒක උත්තර 6යි නේ. දැන් එතන 17ක් ඇවිල්ලා තියෙනවා. එතකොට 5 1 වෙන්නේ බෑනේ. දැන් 17කින් 17ක් හදන්න බෑනේ 5 1 වල විතර. එහෙනම් මේ ප්‍රකාශය වැරදි. පළවෙනි එක වැරදි. දෙවෙනි ප්‍රකාශය බලමුකෝ. 2 1 4ක් තියෙනවා බලමු. ඔන්න 2 1 4යි. එහෙනම් දෙවරක් 4 8යි. හරි. එහෙනම් ඊළඟට කරන්නේ 23න් 8ක් අඩු කරනවා. 13න් 8ක් 5යි. ඔන්න 15ක් එනවා. දැන් ඒක හරි වගේ. 15 හදන්න පුළුවන් 5 1 3ක් අරගෙන. එහෙනම් ඔන්නේ දෙවෙනි ප්‍රකාශය හරි. තුන්වෙනි ප්‍රකාශයත් බලන්න. 2 1 තියෙනවයි කියලා තියෙනවා 6ක්. එහෙනම් දෙවරක් 6 12යි. 23න් 12ක් අඩු කරන්න 11ක් එනවා. බෑනේ 5 1 වලින් හදන්න. එහෙනම් වඩාත්ම නිවැරදි පිළිතුර වෙන්නේ 4 වෙනි පිළිතුර. 4 වෙනි පිළිතුර. වඩාත්ම නිවැරදි පිළිතුර එන්නේ 4 වෙනි පිළිතුර. හොඳයි 40 වෙනි ගැටලුව. හොඳයි අපි ඔය බෝඩ් එකේම ලියලා හදමු. මේක කියනවා බස් රියක්, ලොරියක් සහ මෝටර රථයක් කිලෝමීටර් 150ක් දුර යාමට එකම ස්ථානකින් පිටත් විය ඒවා පිටත් වූ වේලාවන් සහ ගමන් කළ වේගය පහත දැක්වේ කියලා කියනවා. දැන් අපෙන් අහනවා ඒවා ගමනාන්තයට ළඟා වූ අනුපිළිවෙල. බලමු. බස් රිය කියලා තියෙන 6යි පැයට කිලෝමීටර් 50ක වේගයෙන්. දැන් 150ක් නේ යන්නේ. එතකොට යාට පැය කීයක් තියෙනවද කියලා වේගෙන් අපි වේගය අනුව හොයාගන්නවා. බලන්න. බස් රිය. මම ලියා ගන්නවා බස් කියලා බස් රිය. එයා ගිහලා පිටත් වෙලා තින්නේ 6ට. හරි. පිටත් වූ වේලාව. අපි ඉක්මන් දැන් ඔය තියෙන වගු ඔයගොල්ලෝ පැත්තකින් හදා ගන්න ඕනේ. හරි. පෙරවරු 6ට තමයි පිටත් වෙලා තියෙන්නේ. මෙයා ගිහලා තින්නේ පැයට කිලෝමීටර් 50ක වේගෙන්. වේගය පැයට කිලෝමීටර් 50යි. හරි. ওই විදිහට මම දාගන්නේ කෙටියෙන්. දැන් එහෙනම් ගමනාන්ත පැය කීයක් ගියාද කියලා හොයා ගන්න ඕනේ. පැය කීයක් ගිහලා තියෙනවද? දැන් කිලෝමීටර 150යි. 150යි. පැයට 50ක් යනවා. එතකොට 150 හැදෙන විදිහ බලමු. 50 100 150. එහෙනම් පැය 3ක් ගිහිල්ලා තියෙනවා මෙයාට. පැය 3ක් ගිහිල්ලා තියෙනවා. එහෙනම් පෙරවරු 6ට පිටත් වෙච්ච එක්කෙනා ගමනාන්තයට ළඟා වෙන්නේ 7 8 9. එහෙනම් පෙරවරු 9 වෙනකොට මෙයා ගමනාන්තයට ළඟා වෙලා තියෙනවා. පෙරවරු 9ට. පෙරවරු 9 වෙනකොට ගමනාන්තයට ළඟා වෙලා තියෙනවා. ඊළඟට ලොරිය. එයා පිටත් වෙලා තියෙන්නේ පෙරවරු 7ට. පැයට කිලෝමීටර් 30ක වේගෙන් ගිහිල්ලා තියෙනවා. බලමු අපි 30 වරක් චෙක් කරමු. හරි. 30 වරක් චෙක් කරේ. මේ ලොකු දෙයක් නෑ 30 වරක් චෙක් කරේ. කියන්නේ ලොකු දෙයක් නෑ මේ බලන්න. තාලා මෙහෙම කරන්න 150 30න් බෙදන්න. ඔයගොල්ලන්ට බෙදෙන කෙටි ක්‍රමයක් කියලා දෙන මේ බිඳුවට මේ බිඳුව කපලා දාන්න. ඒ බෙදුවේ 10යි. නේ බිඳුවට බිඳුවේ කපලා දාන්න. දැන් 15 3ෙන් බෙදන්න. 3ට 15 වේවා. 15ට 3 ඒවා තියෙනවා. 5ක්. 5 3 15යි ඉතුරු නැහැ. එහෙනම් මෙයාට ගිහිල්ලා තියෙනවා පැය 5ක් නේද? පැය 5ක් ගිහිල්ලා තියෙනවා. නැත්තම් 30 5ක් ගයින්නේ බෑ. පැය 5ක් ගිහිල්ලා තියෙනවා. ඒ 30 ඒවා මෙහෙම හදන්න ගන්න නැති අපිට ගන්න පුළුවන් 30 60 90 120 150
ඔය විදිහට පැය 5ක් ගිහලා තියෙනවා. එහෙනම් 4 පිටත් වෙච්ච එක්කෙනා අපි බලමු පැය 5කට පස්සේ ගමනාන්තයට ළඟා වෙලා තියෙන්නේ මේ 8 9 10 11 12. එහෙනම් මෙතන මධ්‍යහන 12ට තමයි මෙයා ළඟා වෙලා තියෙන්නේ. ඊළඟට මෝටර රථය බලමු. මෝටර රථය. හරි. මෝටර රථය. එයා ගිහලා තිනවා පිටත් වෙලා තියෙන්නේ පෙරවරු 8ට. පැයට කිලෝමීටර 75යි. හරි. පැයට කිලෝමීටර 75යි. හරි. 75යි 75 එකතු කරාම 150යි. එහෙනම් 75යි 75 150. ඒ කියන්නේ පැය දෙකයි නේ. පැය දෙකයි. එතකොට 8ට පිටත් වෙච්ච එක්කෙනා 9 10. එහෙනම් ගමනාන්තයට ළඟා වෙලා තියෙන්නේ පෙරවරු 10ට. ඔන්න ඔය විදිහට අපි හදා ගන්න ඕනේ. මුලින්ම හදා ගන්න ඕනේ ඔය. ඊට පස්සේ කියනවා ඒවා ගමනාන්තයට ළඟා වූ අනුපිළිවෙල අපෙන් අහන්න. මුලින්ම ගිහලා තින්නේ මොකක්ද? බස් එක නේ. මුලින්ම බස් එක. බස් ෆ්‍රී. ඊට පස්සේ මෝටර රථය. ඊළඟට තමයි ලොරිය. බස් ෆ්‍රී මෝටර රථය ලොරිය. එහෙනම් මේකේ දෙවෙනි පිළිතුර තමයි වඩාත්ම නිවැරදි පිළිතුර වෙන්නේ. දෙවෙනි පිළිතුර බස් ෆ්‍රී මෝටර රථය ලොරිය.